හරි. එහෙනම් පුතේ මේ වෙනකොට අපි කතා කරලා තියෙනවා මොකද්ද? ප්‍රාග්න්‍යෂ්ටික සහ සෝනියෂ්ටික සෛල සහ ඒ වගේ කොටස් පිළිබඳව. එතකොට ඔන්න ඔය සෛලයක තියෙන ඒකේ ඉන්ද්‍රිකා නැත්නම් ඒ සෛලයේ තියෙන උපසෛලීය සංඝටක පිළිබඳව තමයි අපි කතා කරන්නේ යන්නේ. ඒකෙන් පළවෙනියටම අපි කතා කරමු ප්ලාස්මා පටලය කියන එක පිළිබඳව. මොකද්ද? ප්ලාස්මා පටලය. මෙන්න මේ ප්ලාස්මා පටලය කියලා කියන්නේ හරිද? සාමාන්‍යයෙන් සෛලයක තියෙන ඉතාමත් වැදගත් වේවුමක්. ඒකට හේතුව තමයි පුතේ අපි සෛලයක් කියලා මේ විදිහට හිතමුකෝ. දැන් මේ තියෙන්නේ සෛලය. එහෙනම් මේ සෛලයේ අභ්‍යන්තර පරිසරය. මොකද්ද? අභ්‍යන්තර පරිසරය. එතකොට මේ බාහිර පරිසරය. එතකොට මෙන්න මේ ප්ලාස්මා පටලය මගින් තමයි සෛලයක අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය කියන එක වෙන් කරන්නේ. ඒ කියන්නේ මේක තමයි එහෙනම් පොදු මුහුණත වෙන්නේ නේද? එතකොට සාමාන්‍යයෙන් එළියේ ඉඳන් ඇතුළට එන දේවලුත් ඇතුළේ ඉඳන් එළියට යන දේවලුත් පාලනය කරලා එළියට දෙන්නේ මෙන්න මේ ප්ලාස්මා පටලයෙන් තමයි. එතකොට මෙන්න මේ ප්ලාස්මා පටලය කියන එක හැදිලා තියෙන්නේ කොහොමද කියන එක තමයි අපි කතා කරන්න යන්නේ. දැන් හිතලා බලන්න සාමාන්‍යයෙන් අපි හිතමුකෝ නේද? ප්ලාස්මා පටලයක් හම් වෙනවා බැක්ටීරියාවන්ට. බැක්ටීරියාවන්ගේ තියෙනවා මොකද්ද? සෛල බිත්තියක් පෙප්ටයිඩෝග්ලයිකෑන් වලින් හැදිලා ඒකට ඇතුළතින් තියෙන්නේ. උඩ ශාක සෛලයක මොනවද තියෙන්නේ? සෛල බිත්තිය තියෙනවා ඊට ඇතුළතින් ප්ලාස්මා පටලය තියෙනවා. හැබැයි සත්ත්ව සෛල වල අපි දන්නවා සෛල බිත්තියක් නැහැ. ඒ නිසා සත්ත්ව සෛල වල ඍජුවම බාහිරයෙන්ම තියෙන ස්තරයේ විදිහට ක්‍රියා කරන්නේ නම් මෙන්න මේ ප්ලාස්මා පටලය. එතකොට ඔය ප්ලාස්මා පටලය කියන එක හැදිලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව විවිධ විද්‍යාඥයෝ අධ්‍යයනය කරා. ඒ අතරින් හරිද හොඳට මතක තියාගන්න මෙන්න මේක වර්ෂ 1972 දී සිංගල් සහ නිකොලසන්. කවුද? සිංගල් සහ නිකොලසන් කියන පුද්ගලයන් දෙදෙනා තමයි මෙන්න මේ ප්ලාස්මා පටලය පිළිබඳව ප්‍රථම වරට ආකෘතියක් ඉදිරිපත් කරන්නේ. අන්න ඒකට අපි කියනවා තරල විචිත්‍ර ආකෘතිය කියලා. තරල විචිත්‍ර ආකෘතිය කියලා. එතකොට පුතේ දැන් මේ සාමාන්‍යයෙන් වර්ෂය කොයි කාලෙද කියන එක මතක තියාගන්න ඕනේ නැහැ. මම හැම වෙලෙම කියනවා ඉතිහාසය නෙමෙයි. ඒක නිසා මේකදී ඒගොල්ලන් කොයි කාලවක වහනවද කියන එක බලාපොරොත්තු වෙන්නේ නැහැ විශේෂයෙන්ම බාහිරචිකට. එතකොට මෙන්න මේ සිංගල් සහ නිකොලසන්ට අනුව හරිද? කැමති කට්ටිය ලියා ගන්න පුළුවන් සිංගල් සහ නිකොලසන්ට අනුව තරල විචිත්‍ර ආකෘතියට අනුකූලව මේක හැදිලා තියෙනවා. ඇයි මේකට තරල විචිත්‍ර ආකෘතිය කියන්නේ කියන එක අපි මෙන්න මේක තියෙන එක ඒ කියන්නේ හැදිලා තියෙන විදිහ පිළිබඳව සරලව කතා කරලා අපි කතා කරමු. මෙන්න මේ ප්ලාස්මා පටලය හදන්න ප්‍රධාන වශයෙන් සංඝටක තුනක් දායක වෙනවා. ඔන්න බලන්න හරිද? එකක් තමයි පළවෙනි එක පොස්ෆොලිපිඩ. අනිත් එක තමයි පුතේ මොනවද? ප්‍රෝටීන අණු. අනිත් එක තමයි කාබෝහයිඩ්‍රේට්. එහෙනම් මොනවද තුන? පොස්ෆොලිපිඩ තියෙනවා, ප්‍රෝටීන තියෙනවා, කාබෝහයිඩ්‍රේට් තියෙනවා. හැබැයි මේවා ඇරේන්ජ් වෙලා තියෙන ආකාරය නැත්තම් සැකසීලා තියෙන ආකාරය වෙනස්. එතකොට පුතේ ඕගොල්ලන්ට මතක ඇති ෆොස්ෆොලිපිඩයක් අපි නිකන් මතක කරමු නේද? ෆොස්ෆොලිපිඩයක් ගත්තාම මේ විදිහට ජලකාමී හිසක් තියෙනවා, ජලබීතික වර්ගයක් තියෙනවා. හරිද? එහෙනම් මෙතන තියෙනවා මොකද්ද පුතේ? ජලකාමී හිස. මෙතන තියෙනවා ජලකාමී හිස කියන එක. මේගොල්ලන්ගේ මෙතන තියෙනවා ජලබීතික වර්ගය කියන එක. ජලබීතික හරිද? වර්ගය. මේක මොකක්ද එහෙනම් හයිඩ්‍රොෆෝබික් හෙඩ් එකයි හයිඩ්‍රොෆිලික් හෙඩ් එකයි හයිඩ්‍රොෆෝබික් ටේල් එකයි තියෙන්නේ. එතකොට මේක එහෙනම් මතකයි නේද? ග්ලිසරෝල් එකකට මේ දම්ලක් දෙකක් සහ ෆොස්ෆේට් කාණ්ඩයක් බෙදලා හැදිච්ච එකක්. එහෙනම් මේ වගේම ස්තර දෙකක්. හරිද? ස්තර දෙකක්. මෙන්න මේ විදිහට අපි කියනවා බයිලේයර් එකක් කියලා. මෙන්න මේ විදිහට සැකසීලා තියෙනවා. බලන්න එහෙනම් ජලකාමී හිස් පිටතට හරිද? ජල බීතික වර්ග ඇතුළට. ඒ නිසා මෙන්න මේ ඇතුළත පරිසරය, ඒ කියන්නේ මෙන්න මේ පරිසරය ජල බීතිකයි. වතුරට කැමති නැහැ. හැබැයි පිටින් තියෙන ඒවා ජල කාමී. එහෙනම් බලන්න. මෙන්න මේ විදිහට තියෙනවා මොනවද පුතේ? මෙන්න මේ විදිහට තියෙනවා ෆොස්ෆොලිපිඩ අණු. මෙන්න මේ ෆොස්ෆොලිපිඩ අණු අතර ප්‍රෝටීන් තියෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රෝටීන තියෙන ආකාර ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. එකක් තමයි මේක හරහා සම්පූර්ණයෙන් විනිවිද ගිහිල්ලා තියෙන්න පුළුවන්. නැත්තම් මේක තුල අර්ධව කිවිලා තියෙන්න පුළුවන්. නැත්තම් ඒකේ පර්යන්ත සීමාවට සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේක හරහා සම්පූර්ණයෙන් ගිලණේවට අපි කියනවා හරිද? මෙන්න මේ ගිලණේවට කියනවා පුතේ මේ තීව්‍රයක් පටල ප්‍රෝටීන කියලා.
හරිද? තීරයක් පටල ප්‍රෝටීන. දැන් නිව් සිලබස් එකේ තියෙන්නේ ඒක. නැත්තම් මේකට පාර පටල ප්‍රෝටීන කියනවා, අන්තර්ගත ප්‍රෝටීන කියනවා. හැබැයි අපි දැනගෙන ඉන්න ඕනේ මොකද්ද? තීරයක් පටල ප්‍රෝටීන. ඒක බලන්න තීරයක් පටල ප්‍රෝටීන එහෙනම් මේ විදිහට මෙන්න මෙහෙම කැලි දෙකක් තියෙනවා. ඔන්නෝම තියෙන්නේ. එතකොට මෙන්න මේක හරහා සමහර ද්‍රව්‍ය වලට ගමන් කරන්න පුළුවන්. ඒ නිසා මෙයාලා අයන චැනල විදිහට ක්‍රියා කරනවා. ඊට පස්සේ නම් බලන්නකො නේද? අපි අවසානට ඔක්කොම ටික නම් කරමු. මෙන්න ආයෙත් තියෙනවා පොස්ෆොලිපිඩ. ඔන්න බලන්නකො. තැනින් තැන තියෙනවා. ඊට පස්සේ තියෙනවා සමහර ප්‍රෝටීන තියෙනවා පුතේ අර්ධව ගිලිලා. භාගෙට. හරිද? මෙන්න අර්ධව ගිලිච්ච ඒවාක් තියෙනවා. එහෙනම් ඕම් ආයෙත් තියෙනවා මොනවද පුතේ? මෙන්න තියෙනවා මොනවද? පොස්ෆොලිපිඩ. පොස්ෆොලිපිඩ තියෙනවා. හරි. ඊට පස්සේ මෙහෙම යද්දි තවත් සමහරක් ඒවා තියෙනවා මොනවද මේකේ පර්ණයන්ත සීමාවට සම්බන්ධ වෙලා. මොනවද එහෙනම් පර්ණයන්ත සීමාවට සම්බන්ධ වෙලා. එහෙනම් මේ විදිහට පිටින් තියෙන ප්‍රෝටීන තියෙනවා. ඒත් එක්කම එහෙනම් ඔන්න දැන් මේවා තියෙනවා නේද? දැන් අපි මේක ඇඳ ඇති නේද? ඔන්න බලන්න. ඔතෙන් දෙනකල්ම තියෙනවා. එතකොට පුතේ දැන් අපි නම් කරමුකෝ. මේ මොනවද තියෙන්නේ? අපි දන්නවා මේ ෆොස්ෆොලිපිඩ අණුවක් කියලා. එහෙනම් ස්තර දෙකයි. මේ තියෙන්නේ මොකද්ද? ෆොස්ෆොලිපිඩ අණු ද්විස්තරය. මොකද්ද? ෆොස්ෆෝ හරිද? ෆොස්ෆෝ ලිපිඩ අණු ද්විස්තරය. ස්තර දෙක. හරි. ඊට පස්සේ මෙන්න මේවට සම්පූර්ණයෙන්ම යන්නේවට අපි මොනවද කිව්වේ? තීරයක් පටල ප්‍රෝටීන කියලා කිව්වා. එහෙනම් මෙන්න මේ තියෙනවට අපි කියනවා තීරයක් පටල ප්‍රෝටීන. මේවා අයන චැනල විදිහට ක්‍රියා කරනවා. තීරයක් පටල ප්‍රෝටීන. හරිද? ප්‍රෝටීන. ඊට පස්සේ මෙන්න මේකේ අර්ධව ගිලිච්ච ඒවාට අපි කියනවා අර්ධව ගිලුණු ප්‍රෝටීන. හරිද? අර්ධව ගිලුණු ප්‍රෝටීන. ඊට පස්සේ ඕකෙන් මේ පිටත සීමාවේ තියෙන ඒවාට අපි කියනවා පර්යන්ත ප්‍රෝටීන. හරිද? පර්යන්ත ප්‍රෝටීන අණු. පර්යන්ත ප්‍රෝටීන. ඔන්න ඕකෙන් පුතේ හරිද? විශේෂයෙන් ලියාගන්න මෙන්න මේක MCQ වල අහනවා. තීරයක් පටල ප්‍රෝටීන සහ අර්ධව ගිලුණු ප්‍රෝටීන වලට අපි නමක් කියනවා. අන්න ඒ තමයි පුතේ මොනවද? සම්පූරක ප්‍රෝටීන. එහෙනම් බැරි වෙලාවත් ඇහුවොත් එහෙම MCQ එක සම්පූරක ප්‍රෝටීන වලට අයිති වෙන්නේ කියලා මෙන්න මේ තීරයක් පටල ප්‍රෝටීන සහ අර්ධව ගිලුණු ප්‍රෝටීන. හොඳද? සම්පූරක ප්‍රෝටීන. හරි. ඊට පස්සේ පුතේ දැන් එනවා හරි නේද? ෆොස්ෆොලිපිඩ තියෙනවා මොනවද තියෙන්නේ? ප්‍රෝටීන තියෙනවා. තව මොනවද තියෙන්නේ? කාබෝහයිඩ්‍රේට් දානවා. මෙන්න මේ හරිද? ලිපිඩ වලට බැඳිලා තියෙන කාබෝහයිඩ්‍රේට් තියෙන්නත් පුළුවන්. එතකොට ප්‍රෝටීන වලට බැඳුණු කාබෝහයිඩ්‍රේට් තියෙන්නත් පුළුවන්. ඒවා අවස්ථානුකූලව රේඛීයව හෝ ශාකනය වෙච්ච කාබෝහයිඩ්‍රේට් දාම් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔය කාබෝහයිඩ්‍රේට් දාම් වලින් කරන්නේ පුතේ සෛල අතර තොරතුරු සංචරණය. ඒ කියන්නේ අපි දන්නවනේ සෛල ගත්තොත් තියෙන පටකයක් විදිහටනේ. සෛල ගොඩක් එකට එකතු වෙලා ටීම් එකක් විදිහට තමයි වර්ක් කරන්නේ. ඒකට අපි කියනවා ටිෂු. නැත්තම් පටකයක් කියලා. එතකොට පුතේ මේගොල්ලන් අතර හොඳ තොරතුරු සංනිවේදනයක් තියෙනවා. අනිත් කෙනාට චුට්ටක් කියන්න ඕනේ නේද? අර ඒගොල්ලත් එක්ක තොරතුරු සංනිවේදනය කරගන්න මෙන්න මේ කාබෝහයිඩ්‍රේට් දාමු ගනි. හරි. එතකොට ඇයි එහෙනම් දැන් මෙන්න මේ වගේ හැදෙන එකක් හරිද? සාමාන්‍යයෙන් මේ අලිපත සයිස් අපේ වැටක් වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් නැනෝමීටර් 7ක් විතර. හරිද? මෙන්න මේ වගේ එක ඝනකම වෙන්නේ නැනෝමීටර් 7ක් විතර. නැනෝමීටර් කියන්නේ කොච්චරද? 10 to the -9. 10 එතකොට පුතේ දැන් අපි ආපහු යන් සිංගර් සහ නිකොලසන් කිව්ව තරල විචිත්‍ර ආකෘතිය කියන එකේ තේරුම. මෙන්න මේ ෆොස්ෆොලිපිඩ අණු ද්විස්තරය ගත්තාම මේක දෘඩ ව්‍යුහයක් නෙවෙයි. මේක හැම වෙලේම මොනවද? මෙහෙම හෙලවෙනවා. ඒ කියන්නේ සචලයි ටිකක්. එතකොට මෙන්න මේ ෆොස්ෆොලිපිඩ අණු ද්විස්තරය මත ප්‍රෝටීන අණු විචිත්‍රවත් නේද? තනින් තන. අපි හරියට අර යෝගට් එකක් ගත්තොත් එහෙම අර මේ මොනවද? පළතුරු යෝගට් එකක් තනින් තන පලන් කෑලි තියනවා වගේ නේද? මේකේ තනින් තන විචිත්‍රවත් විදිහට තියෙනවා. එහෙනම් ඒ ෆොස්ෆොලිපිඩ අණු ද්විස්තරය මත මෙන්න මේ ප්‍රෝටීන විචිත්‍රවත් විදිහට තියෙන හින්දා තමයි සිංගල් සහ නිකොලසන් මේකට තරල විචිත්‍ර ආකෘතිය කියලා කිව්වේ. හරිද? ඔන්න ඕකයි. දැන් එහෙනම් අපි හරියම සරලව මෙන්න මේක පිළිබඳව කතා කරා. එතකොට දැන් ගොඩක් වෙලාවට ක්ලාස් වලට එන දරුවෝ නම් ඒගොල්ලෝ ගාව ටියුට් එකක් තියෙනවා. නැත්නම් සම්පත් පොත හරි වලට උපයෝගී කරගන්න පුළුවන්. ඒ නිසා අපි අපේ සිලබස් එකේ ඕන පොයින්ට්ස් ටික හරියට මේකේ බලමු. හරිද? ඒ කියන්නේ ඒක කැටගරයිස් කරගන්නවා නම් අපිට හරි පහසුයි. ඔන්න බලන්නකෝ. අපි දැන් එකින් එකට කතා කරමු. හරිද? එකින් එකට කතා කරමු. බලන්න.
මේක අපි කිව්වා සෛලයක බාහිරම ස්තරය නේද? එතකොට එයා තමයි එහෙනම් සෛලය ඇතුළට සහ එළියට දෙන දේවල් පාලනය කරන්නේ. මේක පිළිබඳව කවුද ඉදිරිපත් කරේ? සිඳ සහ නිකොලසන් තරල විචිත්‍ර ආකෘතිය. එතකොට සංඝටක කීයද පුතේ? 3යි. ඒ මොනවද? ෆොස්ෆොලිපිඩ, කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන. එතකොට තරල විචිත්‍ර ආකෘතිය කියන්නේ මොකක්ද කියන එක මම කියලා දුන්නා. එතකොට අපි දන්නවා මෙන්න මේක නැනෝමීටර් 7ක විතර ඝනකමක් තියෙන එකක්. එතකොට පුතේ මේකේ හැදිලා තියෙන ප්‍රධාන වශයෙන් මොනවද? ෆොස්ෆොලිපිඩ ස්තර දෙකකින්. මෙන්න මේ ෆොස්ෆොලිපිඩ අණු අපි කියනවා උභය අபிසාභී අණු කියලා. ඒ කියන්නේ ඇයි ජලකාමී එහෙමත් නැත්නම් වෝටර් ලවින් හිසකුත් තියෙනවා ජල බීතික වල්ගයකුත් තියෙන හින්දා. එතකොට පුතේ මෙන්න මේ වගේ නැට්ට තියෙන ඇතුළටනේ නේද? ඔළුව තියෙන පිටට. ඒකින්ද ඔළුව තියෙන පිටපැත්ත ජලකාමී ඇතුළත පරිසරයේ ජල බීතික ස්වරූපයක් උසුලනවා. හරි. ඊට පස්සේ බලන්න පුතේ අපි කිව්වා මේක දෘඩ ව්‍යුහයක් නෙවෙයි. හැම වෙලෙම හැඩය වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒකේ විචිත්‍රවත් ආකාරයෙන් ප්‍රෝටීන තියෙන හින්දා තමයි ඒකට තරල විචිත්‍ර කියලා කියනවා කිව්වේ. දැන් ආයෙ නැවත මතක් කරලා බලන්න මගේ පුතාලා. මොකද්ද? මොනවද සම්පූරක ප්‍රෝටීන කියන්නේ? සම්පූරක ප්‍රෝටීන කියන්නේ මෙන්න මේක හරහා සම්පූර්ණයෙන් ගිලිච්ච තීරයක් වටන ප්‍රෝටීන සහ අර්ධව ගිලින ප්‍රෝටීන වලට. ඊට අමතරව තව මොකද්ද තියෙන්නේ? පර්යාප්ත සීමාවේ ප්‍රෝටීනයක් තියෙනවා. හරිද? ඒවා තියෙනවා. ඊට පස්සේ අපි කිව්වා මෙන්න මේවට කාබෝහයිඩ්‍රේට් බැඳිලා තියෙන්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට් දාමු. ඒවා රේඛීය ඒවා හෝ ශාකණය වෙච්ච මොනවද? තොරතුරු සංචලනය කරන්න ඇන්ටනා විදිහට යා ක්‍රියා කරනවා. හරිද? හරි. ඊට පස්සේ තව කතන්දරයක් එනවා. දැන් මම හැම වෙලේම කියන දෙයක් අපේ ළමයිට. හරිද? පුතේ සාමාන්‍යයෙන් අපිට මේ හරි පොෂ් ලෙඩක් නේ කොලෙස්ටරෝල් කියන්නේ. එතකොට කොලෙස්ටරෝල් තියෙනවා කියලා හොස්පිටල් වල ගිහිල්ලා ඉන්නේ මිනිස්සු විතරයි. ගස් ඉන්නේ නෑ. ගස් වලට යන්නත් එහෙම බෑ. එතකොට හොඳට මතක තියාගන්න සාමාන්‍ය සප්ත සෛලවල විතරක් මෙන්න මේ කොලෙස්ටරෝල් කියන අණු හම්බ වෙනවා. ඒකත් වැඩිපුර ප්‍රමාණයක් හම්බ වෙන්නේ මෙන්න මේ උඩ ස්තරයි. එතකොට හරිද? සප්ත සෛලවල එනම් පුතේ අපි විතර පොඩ්ඩක් ඕනනම් මේවා කරගමු. මේ වගේ නේද? කොලෙස්ටරෝල් කියන්නේ ස්ටෙරොයිඩ් එකක්. එහෙනම් මෙන්න මේ විදිහට තියෙන කොලෙස්ටරෝල් අණු මේගොල්ලන්ගේ හම්බ වීමේ හැකියාව එනම් තියෙනවා. හරිද? මේ කාගේද? හොඳට මතක තියාගන්න මේ සප්ත සෛලවල විතරයි. සප්ත සෛලවල කොලෙස්ටරෝල් අණු තියෙන්න පුළුවන්. කොලෙස්ටරෝල්. අය නැවත කියනවා මම සප්ත සෛලවල විතරයි කියලා. හරි. ඊට පස්සේ බලන්න පුතේ අපි කිව්වොත් එහෙම මෙන්න මේ කොලෙස්ටරෝල් වලින් මොනවද කරන්න කියලා ඒගොල්ලෝ කියනවා. බලන්න හරිද? ඒකෙන් ශක්තිමත් බව හා සුනම්‍යතාවය. ඒ කියන්නේ සප්ත සෛල. දැන් සප්ත සෛලවල සැබවින්ම සප්ත සෛල විත්‍යක් නැහැනේ. එහෙනම් මෙයා අනිත් ඒවාට වැඩිය ශක්තිමත් විය යුතුයි. ඒ බාහිර ස්තරය නිසා. ඒ නිසා මේ කොලෙස්ටරෝල් වලින් ශක්තිමත්. අනිත් එක සුනම්‍ය කියන්නේ නැමෙන්න තියෙන හැකියාව. මේ කොටස් කැඩෙන්නේ නැතුව තමන්ගේ නැමීමට තියෙන හැකියාව හදා ගන්නවා කියලා කියනවා. ඒ වගේම පුතේ සාමාන්‍ය උෂ්ණත්වවලදී පටලයේ තරලමය බව අඩු කිරීම මගින් හා අඩු උෂ්ණත්වවලදී පටලයේ ඝනකම වැඩි වීම මගින් මෙන්න මේක නැත්තම් වීමෙන් බලක්වනවා කියලා කියනවා. හරිද? ඊට පස්සේ බලන්නේ නම් මෙන්න මේ ප්ලාස්මා පටලයේ කෘත්‍යය. මොනවද මේගොල්ලෝ කරන්නේ කියන එක නේ. අපි පළවෙනියෙන්ම කිව්වා මෙයා බාහිර ආවරණය කියලා. ඔන්න බලන්නකො පළවෙනි එක. පළවෙනි එක තමයි මේගොල්ලන් සෛල ප්ලාස්මය කියන එක ආවරණය කරනවා. ඒගොල්ලන් සෛලය ඇතුළත අන්තක්සෛලීය හා පිටත බහිස්සෛලීය පරිසරය අතර සංඝටක හුවමාරු කරන්න දායක වෙනවා. හැබැයි මේ ප්ලාස්මා පටලය කියන්නේ වර්ණීය පාරගම්‍ය පටලයක්. ඒ නැත්නම් අර්ධ පාරගම්‍ය semi permeable membrane එකක්. එයා හරහා හැම එකකටම යන්න බෑ. එයා තෝරගත්ත ඒවා විතරයි මේක හරහා සාමාන්‍යයෙන් ගමන් කරවන්නේ. අනිත් එක මෙන්න මේ ප්‍රෝටීන මගින් මොකද කරන්නේ? යාබද සෛල අතර තොරතුරු හුවමාරු කරගන්නවා. ඒකට හේතුව පුතේ අපේ ওই සෛලවල ප්‍රෝටීන වල නිශ්චිත ස්ථාන තියෙන අදාළ තොරතුරු බැඳෙන්නේ. හැමතැනම බැඳෙන්නේ නැහැ. අන්න එතකොට තමයි යාට ඒවා දැනගන්න පුළුවන්. හරිද? අනිත් එක මොනවද ප්‍රෝටීන වලින් මොනවද කරන්නේ? මේ සෛල සැකිල්ලට බැඳිලා ඒ කියන්නේ සෛලයේ නිශ්චිත හැඩයක් තියාගන්න දායක වෙනවා. අනිත් එක ඕගොල්ලෝ හොඳටම දන්නවා මොනවද? ප්‍රෝටීන වල තෘතීක ව්‍යුහයේ තියෙනවා මොනවද කරන්නේ? එන්සයිම් හදනවා. එහෙනම් මෙයා එන්සයිම් හදන ව්‍යුහයක් විදිහට සාමාන්‍යයෙන් ක්‍රියා කරනවා. හරිද? ඕකේ. හරිද? එහෙනම් අපි මේ දැන් ඉස්සෙල්ලා මොකද්ද කතා කරේ? ප්ලාස්මා පටලය ගැන කතා කරා. අපි ඊළඟට කතා කරමු සෛලයේ තියෙන ඉතාමත් වැදගත් උපසෛලීය සංඝටකයක්. ඇත්තටම ආලෝකන වික්ෂණ බැලුවොත් ඉතා ලොකුවට පේන ව්‍යුහයක්. මොකද්ද? න්‍යෂ්ටිය කියන එක ගැන. එතකොට පුතේ මෙන්න මේ න්‍යෂ්ටිය පිළිබඳව ගත්තොත් හරිද? න්‍යෂ්ටිය කියන එක පිළිබඳව ගත්තොත් න්‍යෂ්ටියේ පැහැදිලිව තියෙන කලාප කීපයක් තියෙනවා.
ඒ තමයි න්‍යෂ්ටි පටලය. අනිත් එක ක්‍රොමැටින් ජාලය. අනිත් එක මොකද්ද? වර්ණ දේහාංශය කියන්නේ ක්‍රොමැටින් ජාලය තුල තියෙන එක. ඊට පස්සේ ආයෙ දෙනවා න්‍යෂ්ටිකාව කියලා ව්‍යුහයක්. එහෙනම් අපි බලමු මෙන්න මේක හැදිලා තියෙන්නේ කොහොමද කියන එක ගැන. පුතේ සාමාන්‍යයෙන් මෙන්න මේ න්‍යෂ්ටිය කියන්නේ ද්විත්ව පටල ඉන්ද්‍රිකාවක්. ඒ කියන්නේ පටල දෙකක්. ඔය පටල ප්ලාස්මා අපි ඉස්සෙල්ලා කතා කරපු ප්ලාස්මා පටලයේ වීමට සමානයි. එහෙනම් මෙන්න මේක අපි ගත්තොත් මොකක්ද ද්විත්ව පටල ඉන්ද්‍රිකාවක් කියන්නේ මේ විදිහට එක පටලයක් තියෙනවා. එහෙනම් මේකට පිටින් මොකද්ද තියෙන්නේ? තව පටලයක් තියෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා පුතේ. ඒ තමයි මෙන්න මේ පටල දෙක හරිද? දැන් සාමාන්‍ය ද්විත්ව පටල ඉන්ද්‍රිකාවක් කිව්වම අපිට හිතෙනවනේ නම් මේක ඒකාකාරී වැටි කියලා. නමුත් පුතේ න්‍යෂ්ටියේ තියෙන මෙන්න මේ පටල දෙක ඒකාකාරීව නැහැ. එහෙම නැතිව ඒකේ තනින් තන සිදුරු හැදිලා තියෙනවා. අන්න ඒවට අපි නමක් කියනවා. ඒ තමයි න්‍යෂ්ටික ජිද්‍ර. අපි බලමු ඇයි මේ විදිහට න්‍යෂ්ටික ජිද්‍ර වෙන විදිහට මේ ප්ලාස්මා පටලයේ තනින් තන මෙහෙම වෙලා තියෙන්නේ කියලා. තනින් තන වෙලා තියෙන්නේ කියලා. එහෙනම් බලන්න මෙන්න මේ විදිහට තියෙනවා. එහෙනම් මොනවද න්‍යෂ්ටික පටල තියෙනවා? න්‍යෂ්ටික ජිද්‍ර තියෙනවා. අපි නම් කරගෙනම යමුකෝ. එතකොට ඒ වගේ කෘත්‍යයක් අපිට කතා කරගන්න පුළුවන්. හරිද? මෙන්න මේ පිටින්ම තියෙන එකට අපි කියනවා මොකද්ද? පිටත තියෙන න්‍යෂ්ටි පටලය. බලන්න මොකද්ද එනම් පිටත පටලය. හරිද? පිටත පටලය තියෙනවා. ඊට පස්සේ ඇතුළතින් තියෙන එකට අපි කියනවා ඇතුළත පටලය කියලා. හරිද? ඇතුළත පටලය. ඒ විදිහට තමයි එහෙනම් පටල දෙකක් වෙන්නේ පටලය. ඊට පස්සේ ඔය පටල දෙක අතර අවකාශයක් තියෙනවානේ පුතේ. ඒකට අපි කියනවා මොකක්ද එහෙනම් පරින්‍යෂ්ටික අවකාශය නැත්නම් පටල අතර අවකාශය කියන්නත් පුළුවන්. පරින්‍යෂ්ටික අවකාශය නැත්නම් පටල අතර අවකාශය කියන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න තියෙනවා එහෙනම් මම දැන් කිව්ව මොනවද? න්‍යෂ්ටික ජිද්‍ර කියන ඒවා. ඇයි මේ න්‍යෂ්ටික ජිද්‍ර තියෙන්නේ? මේ න්‍යෂ්ටික ජිද්‍ර තියෙන්නේ පුතේ මේක ඇතුලේ තියෙන දේවල් එළියට ගේන්න. හරිද? ඒ කියන්නේ මේ න්‍යෂ්ටිය ඇතුලේ හැදෙන දේවල් මේ සෛලෝප්ලාස්මය වෙනකල් මෙයා ගේන්න ඕන. අන්න ඒ නිසා න්‍යෂ්ටික ජිද්‍ර තියෙනවා. එතකොට මෙන්න මේ න්‍යෂ්ටිය ඇතුලේ තියෙනවා ඊටමත් තදින් නැහිරිෂ්ඨ ස්කන්ධයක් ගොනුවක් වගේ එකක්. මෙන්න මේක හරි හොඳට කැපිලා පේනවා. මේකට අපි කියනවා මොකක්ද? න්‍යෂ්ටිකාව කියලා. න්‍යෂ්ටිය ඇතුලේ තමයි න්‍යෂ්ටිකාව තියෙන්නේ. ඔන්න ඔය න්‍යෂ්ටිකාව කියන ව්‍යුහය DNA, RNA සහ මොනවද? ප්‍රෝටීන වලින් තමයි සමන්විත වෙන්නේ. ප්‍රෝටීන වලින්. ඊට පස්සේ පුතේ මෙන්න මේක තුල අපිට දකින්න පුළුවන්. හරිද? මේක තුල අපිට දකින්නට පුළුවන්. මොකක්ද? මෙන්න මේ ජාලාකාර ව්‍යුහයක්. හරිද? කියන්නේ ජාලයක් වගේ තියෙනවා. ඔන්න ඔකට අපි කියනවා පොදුවේ කියනවා ක්‍රොමැටින් ජාලය කියලා. මොකද්ද පොදුවේ කියන්නේ? ක්‍රොමැටින් ජාලය කියලා කියනවා. පොදුවේ ක්‍රොමැටින් ජාලය. ඔක තමයි ඔයාලා දන්නේ. හැබැයි මම පොඩි දෙයක් කියලා දෙන්නම්. මෙන්න මේ ක්‍රොමැටින් ජාලය හැදෙද්දී තදව ඇසිරිලා තියෙන කලාප වලට අපි නමක් කියනවා. ඒ තමයි හෙටරොක්‍රොමැටින්. හෙටරොක්‍රොමැටින් කියලා කියනවා. ඒ කියන්නේ තදව ඇසිරිලා තියෙන එකට. ඊට පස්සේ ලිහිල්ව ඇසිරිලා තියෙන එකට අපි කියනවා පුතේ ඉයුක්‍රොමැටින් කියලා. හරිද? ඉයුක්‍රොමැටින් ලිහිල්ව ඇසිරිලා තියෙන එකට. මේකේ වැදගත්කම ඕගොල්ලෝ ඉගෙන ගන්න 7 වෙනි එකේදී. ඒ කියන්නේ මොනවද? අණුක ජීව විද්‍යාව කියන පාඩමේදී. එහෙනම් මෙන්න මේ ප්‍රධාන කොටස් වලින් තමයි පුතේ න්‍යෂ්ටිය කියන එක හැදිලා තියෙන්නේ. මේ ක්‍රොමැටින් ජාලය තුල තියෙනවා වර්ණ දේහ. එහෙනම් අපි මේක පිළිබඳව දීලා තියෙනව නේද? බලන්න එහෙනම් ඔයගොල්ලෝ සම්පත් පොත පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම් ටියුට් එක බලන්න මොනවද තියෙන්නේ? උපසෛලීය සංඝටකයට තියෙන න්‍යෂ්ටිය. බලන්නකො පුතේ. සෛලය තුල උපසෛලීය සංඝටක විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම සමහරක් පටල මේන්ද්‍රික. එතකොට ගත්තාම මේ න්‍යෂ්ටිය කියන්නේ මොකද්ද? ද්විත්ව පටල ඉන්ද්‍රිකාවක්. හැබැයි ඒකේ පටලය අපි කියනවා කන්ටිනියස් නැත්නම් ඒකාකාරීව නැත්නම් තැන සිදුරු තියෙනවා. ඒවට අපි කියනවා න්‍යෂ්ටික ජිද්‍ර කියලා. න්‍යෂ්ටික ජිද්‍ර තියෙන්නේ ඒ හරහා මොනවා කරන්නද? ද්‍රව්‍ය හොමාරු කරගන්න. ඊට පස්සේ පුතේ මෙන්න මේ සෛලයේ මොනවද තියෙන්නේ? ප්‍රවේලික තොරතුරු අඩංගු කරන ජාන තියෙනවා. අපි ජානයක් කියන එක මේ දෙහිදී කතා කරලා තියෙනවා. එතකොට මේකේ විස්කම්භය. ඒ කියන්නේ මොකද්ද? මෙතන ඉඳන් මේ පැත්තට තියෙන දුර මයික්‍රෝමීටර් 5ක් විතර. ඒ කියන්නේ 10 ඍණ 6 ප්‍රමාණය. එතකොට බලන්න සමහර සෛල ඒක න්‍යෂ්ටිකයිලු. ඒ කියන්නේ පුතේ ස්වභාවයෙන්ම අපි ගත්තොත් ගොඩාක් සෛල. හරිද? සිනුර්වේශ කරනකොට ඒවා ඒක සෛලික ව්‍යුහ. හැබැයි සමහරක් සෛල බහු න්‍යෂ්ටිකයි.
මතකද? කංකාලපේශි සෛලයක් ගත්තොත් කංකාලපේශි සෛලයක තියෙනවා පර්යන්ත සීමාවේ න්‍යෂ්ටි ගොඩක්. එතකොට පර්යන්තව බහු න්‍යෂ්ටිකතාවයක් පෙන්වනවා. සමහරක් සෛල තියෙනවා න්‍යෂ්ටි නැහැ. කවුද? රක්තාණු. ඇයි? රක්තාණු වල න්‍යෂ්ටියක් නැහැ. ඒකට හේතුව එයා ඔක්සිජන් පරිවහනය කරන්න ඕන ශේෂ්ඨ බලය වැඩි කර ගන්න ඕන. අනිත් එක පෙනේරනන මූලිකාංග සෛලවලත් න්‍යෂ්ටියක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒවා ඔයගොල්ලෝ ටිකක් දැනගෙන ඉන්න ඕනේ. හරි. එතකොට ඒ වගේම තමයි ආලෝක අන්වීක්ෂය යටතේ නිරීක්ෂණය කරන්න පුළුවන් ලොකුම ඉන්ද්‍රියකාව වෙන්නේ මෙන්න මේ කියන න්‍යෂ්ටිය. හරි. දැන් අපි මේක කතා කරලා ඉවරයි. ඊට පස්සේ බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. හරිද? තියෙනවා පුතේ පළවෙනි එක න්‍යෂ්ටි ප්ලාස්මය. හරිද? න්‍යෂ්ටි පටලය. පටල දෙකයි. ඒ මොකද්ද පුතා? පිටත පටලේ සහ ඇතුළත පටලේ. ඒ අතර පටලේ අඛණ්ඩව නැහැ. එතකොට ඒකේ තියෙන මේ අවකාශයට කියන පරින්‍යෂ්ටික අවකාශය. ඊට පස්සේ න්‍යෂ්ටි ප්ලාස්මය ජෙලටිනීමය තරමක් දුෂ්ටාවී පූරකයක්. එතකොට මොකද වෙලා තියෙන්නේ? ප්‍රෝටීන් සූත්‍රිකා වලින් හැදිලා තියෙන්නේ නේද? ඉතින් ප්‍රොමෙටින් අපි වර්ග දෙකකට මම කියලා දුන්නා. තදව තියෙන එක මොකද්ද කියන්නේ? හෙටරෝක්‍රොමැටින්. ලිහිල්ව තියෙන එකට කියනවා යූක්‍රොමැටින්. ඊට පස්සේ න්‍යෂ්ටිකාව. ඒක තදින් වර්ණ ගැන්වලා තියෙන කණිකාමය විභාග. මම පොඩ්ඩක් අමතරව කියලා දෙන්නම්. ඒක හැදලා තියෙන DNA, RNA සහ ප්‍රෝටීන කියන සංකලනයකින් එකතුවකින්. ඊට පස්සේ තියෙනවා පුතේ ක්‍රොමැටින් ජාලය. ඒක දැන් අපි කතා කරලා ඉවරයි. මේ විදිහට න්‍යෂ්ටි ප්ලාස්මයේ පුරාවට විසිරලා තියෙන තන්තු සහ ඒ කියන්නේ ප්‍රෝටීන වලින් හැදිච්ච එකක්. ඊට පස්සේ තියෙනවා පුතේ මේ වර්ණ දේහය කියලා කතන්දරයක්. මොනවද මේ වර්ණ දේහය? චූටක් කියලා දෙන්නම්කෝ. චුට්ටක් කියලා දෙන්නම්. මොකද ඔය වර්ණ දේහය සෑහෙන තව ඉස්සරහට කතා කරන්න තියෙනවා. පුතේ වර්ණ දේහයක් කියන්නේ ජීවී විශේෂයක අර ප්‍රවේණික තොරතුරු එක පරම්පරාවකින් තව පරම්පරාවකට ගෙනියන එක. එතකොට දැන් මේ වර්ණ දේහය ගැන කතා කරනවා නම් සාමාන්‍යයෙන් ජීවී විශේෂයකට තියෙන වර්ණ දේහ සංඛ්‍යාව පුතේ නියතයක්. දැන් අපි මිනිස්සුනේ අපිට වර්ණ දේහ තියෙනවා කීයද? 46ක්. යුගල් නම් 23ක්. හරිද? අන්න ඒ වගේ අපි ගත්තොත් අනිකුත් ජීවී විශේෂ වලටත් වර්ණ දේහ තියෙන නිශ්චිත ප්‍රමාණයක්. එතකොට වර්ණ දේහයක් හැදෙන්නේ මෙහෙමයි. හරිද? හොඳට බලා ගන්නකෝ. වර්ණ දේහයක් හැදෙන්නේ මෙන්න මේ වගේ මොකද්ද? ඩබල් හෙලිකල් ස්ට්‍රක්චර් නැත්නම් ද්විත්ව හේලික්ෂීය ව්‍යුහයේ තියෙන DNA අණුවක් තියෙනවා. මේ තියෙන DNA අණුව. ඊට පස්සේ පුතේ ඕක වටේට මොනවද? ප්‍රෝටීන. දැන් ශූන්‍යස්තිකයන්ගේ නම් මේක මොකද්ද? හිස්ටෝන ප්‍රෝටීන. එහෙනම් ප්ලස් ප්‍රෝටීන. අපිට ගන්න පුළුවන් මොනවද? ශූන්‍යස්තිකයන්ගේ නම් හිස්ටෝන නේද? හිස්ටෝන ප්‍රෝටීන. ඔන්න ඔය දෙකෙන් හැදෙන මේ වගේ තනි ව්‍යුහයකට අපි කියනවා වර්ණ දේහාංශයක් කියලා. හරිද? වර්ණ දේහාංශයක්. එකක්. වර්ණ දේහාංශයක්. එතකොට පුතේ මෙන්න මේ වගේ දෙකක් සාමාන්‍යයෙන් මොකද කරන්නේ? මෙහෙම තියෙන ඒවා දෙකක් එකට බැඳෙනවා. ඔන්න බලන්න මෙන්න මේ විදිහට. අපි කියනවා එහෙනම් මේ වගේ හැදිච්ච ව්‍යුහ දෙක. මෙන්න මෙතන කොහැසින් කියන ප්‍රෝටීන්. හරිද? කොහැසින් කියන ප්‍රෝටීනය තියෙනවා. ඒකෙන් බැඳෙනවා. මේකට කියනවා කයිනටකෝ පලක කියලා. මොනවද එහෙනම්? කයිනටකෝ පලකයි මැද තියෙන කොහැසින් කියන ප්‍රෝටීනයයි. ඊට පස්සේ මේ විදිහට හැදෙන තනි ව්‍යුහයකට අපි කියනවා වර්ණ දේහයක් කියලා. අන්න බලන්න. වර්ණ දේහය කියන්නේ මේකට. එතකොට මෙන්න මේ බැඳිලා තියෙන ස්ථානය මේ වගේනේ. මේ බැඳිලා තියෙන ස්ථානයට අපි නමක් කියනවා මොකද්ද? සෙන්ට්‍රොමියරය කියලා. හරිද? සෙන්ට්‍රොමියරය. සමහර විට චූටි කාලේ අහලත් ඇති. සෙන්ට්‍රොමියරය. හරි. එතකොට පුතේ මෙන්න මේක තමයි වර්ණ දේහයක්. දැන් මේවා ඔන්න ඔය න්‍යෂ්ටිය තුල තියෙනවා. මෙයානේ ප්‍රවේණික තොරතුරු විදිහට ක්‍රියා කරන්නේ. ඔන්න මොතනින්ම අපිට ගත්ත හැකි මෙන්න මේ එක කොටසකට තමයි අපි කියන්නේ මොකද්ද? ජානයක්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට DNA එක යම් කිසි කොටසක්. හරිද? යම් කිසි කොටසක්. මෙයා මොකද කරන්නේ? අපේ යම් කිසි ලක්ෂණයක් තීරණය කරන හොඳට මතක තියාගන්න යම් කිසි ප්‍රවේණික ලක්ෂණයක් තීරණය කරන DNA අණුවක තියෙන අනුයාත පශ්මන පියවරක්. එක ළඟ තියෙනවා සෙට් එක. අනුයාත. හරිද? ඒක අමතක කරන්න එපා. ඒකට මේ වගේ ජාන කීපයක් මේක තුල එන අන්තර්ගත වෙන්න පුළුවන්. අපි බලමු එහෙනම් මේ කිව්ව න්‍යෂ්ටියේ හරිද? කෘත්‍යයන් ගැන. දැන් බලන්න පුතේ මේ වගේ කෘත්‍යයන් තමයි මොනවද? සියලුම සෛලීය ක්‍රියායාමනය කරනවා. ඒ කියන්නේ සෛලය තුල සිදුවන පරිවෘත්තිය. පරිවෘත්තිය ගත්තොත් සංවෘත්තිය සහ අපවෘත්තිය. එමන් නැත්නම් ගොඩනගන බිඳ හෙලන ක්‍රියා පාලනය කරන්නේ මෙයා. පළවෙනි එක. දෙවෙනි එක සෛල විභාජනයේදී නව න්‍යෂ්ටි සෑදීමට අවශ්‍ය DNA සංශ්ලේෂණය. ඒ කියන්නේ පුතේ සෛල ඌනනේ සහ අනූනනේ තියෙනවනේ. එතකොට ඒ සෛල බෙදෙද්දී අලුතෙන් න්‍යෂ්ටියක් හැදෙන්න එපායි. එතකොට ඒ අවශ්‍ය DNA සංශ්ලේෂණය කරන්නේ මෙන්න මෙයා. අනිත් එක
ප්‍රෝටීන් සංශ්ලේෂණයට අවශ්‍ය RNA සහ රයිබෝසෝම උපේකක න්‍යෂ්ටිකාව කවුද? න්‍යෂ්ටිකාව මගින් නිපදවනවා. එහෙනම් න්‍යෂ්ටිකාව තමයි අපේ දේහය තුළ හැදෙන්න ඕන ප්‍රෝටීන වර්ග වලට අදාළ RNA සහ අර රයිබෝසෝම උපේකක විශාල සහ කුඩා උපේකක හදන්නේ. අනිත් එක ඒ DNA වල තියෙන අඩංගු තොරතුරු mRNA සහ tRNA සංශ්ලේෂණය කරන්න උදව් වෙනවා. ඕගොල්ලන්ට මතක නැත්නම් බලන්න පුළුවන්. අපි මීට කලින් කතා කරලා තියෙනවා RNA කියන කොටස. එතනදී මම පැහැදිලි කරන්න හදලා තියෙන රූපසටහනේ ඒක හරිය පැහැදිලිව තියෙනවා. හරි. ඊට පස්සේ අපේ ප්‍රවේණික තොරතුරු ගබඩා කරගන්නවා. ඒවා ඉදිරි පරම්පරාවන් වෙතට මොනවද කරන්නේ? සම්ප්‍රේෂණය කරනවා. සමහරක් අවස්ථාවලදී විකිරණයන්ට ලක් වෙලා කියන්නේ වෙනස්කම් වෙලා පරිණාමය සඳහා මෙන්න මෙයා දායක වෙනවා. එහෙනම් ඔය තමයි න්‍යෂ්ටිය ගැන තියෙන කතන්දරය. හරි. ඊළඟ සෛලීය සංඝටකය තමයි පුතේ රයිබෝසෝම කියලා කියන්නේ. මෙන්න මෙයා හරි ෂෝක්. දැන් අපි දන්නවා අපේ මොනවද සෛලවල තියෙනවා පටල එකක් තියෙන ඒවා සහ පටල දෙකක් තියෙන ඒවා. ඒක පටල සහ දික්ත පටල. හැබැයි රයිබෝසෝම කියන එක ඊට වඩා වෙනස්. රයිබෝසෝම හැදිලා තියෙන්නේ පුතේ උප ඒකක දෙකකින්. මතක නැති කියවනේ න්‍යෂ්ටිකාවෙන් හදනවායි කියලා. ඒකේ පොඩි එකට අපි කියනවා හරිද? පොඩි එකට අපි කියනවා කුඩා උප ඒකකය කියලා. එහෙනම් මේ තියෙන්නේ කුඩා හරිද? කුඩා උප ඒකකය. ඒකකය. හරි. ඒකත් එක්ක ලින්ක් වෙලා හැදිලා දෙනවා විශාල උප ඒකකයක්. හරිද? එහෙනම් මේ තියෙන්නේ විශාල උප ඒකකය. මෙන්න මේ කුඩා සහ විශාල උප ඒකක දෙකේ එකතුවෙන් තමයි පුතේ රයිබෝසෝම කියන ව්‍යුහය සෑදෙන්නේ. හැබැයි මේ රයිබෝසෝම වල තියෙන විශේෂත්වය තමයි පටල නැහැ. එහෙමත් නැත්නම් පටල රහිත ඉන්ද්‍රියිකාවක්. පටල රහිත ඉන්ද්‍රියිකාවක්. මෙන්න මේ රයිබෝසෝම වල කාර්යය වෙන්නේ පුතේ ප්‍රෝටීන් සංශ්ලේෂණය කරන්න දායක වෙන එක. කියන්නේ අපේ දේහය තුළ ප්‍රෝටීන හදන්න. ඇත්තටම මෙන්න මේ රයිබෝසෝමය ගත්තොත් එහෙම හරිද? මෙන්න මේ රයිබෝසෝමය ගත්තොත් එහෙම හැදිලා තියෙන්නේ RNA වලින් සහ ප්‍රෝටීන වලින්. මොනවදින්ද එහෙනම් මේක හැදිලා තියෙන්නේ? රයිබෝසෝමල් RNA නේ. rRNA සහ මොනවද? ප්‍රෝටීන වලින්. ප්‍රෝටීන වලින් තමයි මෙයා සමන්විත වෙන්නේ. එතකොට පුතේ මෙන්න මේ රයිබෝසෝම වල විශාලත්වය අනුව ඒ කියන්නේ කුඩා සහ ඉස්සර නම් අපි මේ කතා කරනවා කොහොමද හැදෙන්නේ කියලා. එච්චර දුර දැන් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඔයාලා පටල ගන්නවානේ. එතකොට මේ විශාල උපයකයේ සහ කුඩා උපයකයෙන් තැන්න මේ වාගේ විශාලත්වයේ පදනම ආකාර දෙකකට බෙදෙනවා. එකක් තමයි පුතේ 70S රයිබෝසෝම. හරිද? අනිත් එක තමයි පුතේ 80S රයිබෝසෝම. දැන් මේ 70S රයිබෝසෝම ගත්තාම ප්‍රාග්න්‍යෂ්ටික සෛලවලක් තියෙනවා. හරිද? ඒ කියන්නේ බැක්ටීරියා සහ ආගි බැක්ටීරියා. අනිත් එක ශූන්‍යෂ්ටික සෛලවලක් තියෙනවා. හරිද? ශූන්‍යෂ්ටික සෛලවලක් තියෙනවා. හැබැයි පුතේ 80S තියෙන්නේ කොහෙද? ශූන්‍යෂ්ටික විතරයි. මේක හොඳ MCQ පොයින්ට් එකක්. ශූන්‍යෂ්ටික සෛලවල විතරයි. දැන් ප්‍රාග්න්‍යෂ්ටික සෛල කිව්වම 70S බැක්ටීරියා සහ ආගි බැක්ටීරියා දන්නවනේ. ඒවා ශූන්‍යෂ්ටික සෛලවල තියෙන්නේ එකක් හරිත ලවය තුල තියෙනවා. අනිත් එක මොනවද? මයිටොකොන්ඩ්‍රියා තුල තියෙනවා. හරිත ලවය සහ මයිටොකොන්ඩ්‍රියා තුල විශේෂයෙන් අන්තර්ගත වෙනවා. එතකොට මේවා 80S ශූන්‍යෂ්ටික සෛලවල තියෙන ආකාරය අනුව ආකාර දෙකයි. එකක් තමයි නිදහස් රයිබෝසෝම. හරිද? එකක් තමයි මොකද්ද? නිදහස් රයිබෝසෝම. මේ නිදහස් රයිබෝසෝම කියලා කියන්නේ මොනවද? සෛලප්ලාස්මයේ නිදහසේ තියෙනවා. හැබැයි දෙවනි ආකාරය බැඳුණු රයිබෝසෝම. හරිද? බැඳුණු රයිබෝසෝම. මේ බැඳුණු රයිබෝසෝම කියලා කියන්නේ පුතේ මෙයා මොකද වෙලා තියෙන්නේ? කෙනෙක්ට බැඳිලා ඉන්නේ. ඒ කවුද? එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් නැත්නම් අන්තප්ලාස්මීය චාලිකාවලට බැඳිලා. අන්න අපි ඉස්සරහට කතා කරනවා මේගොල්ලෝ කොහොමද එහෙම හැදෙන්නේ කියලා. එහෙනම් ආකාර දෙකක් තියෙනවා. අපි බලමු එහෙනම් මේක ගැන කෙටියෙන් ඔයාලගේ පොතේ මොකද්ද තියෙන්නේ කියලා. රයිබෝසෝම මොනවද? ප්‍රෝටීන් සංශ්ලේෂණය කරන්න දායක වෙන එකක් උප ඒකක දෙකයි. විශාල සහ කුඩා. හැදිලා තියෙන්නේ RNA රයිබෝසෝම 70ක් වෙනවනේ තියෙන්නේ සහ ප්‍රෝටීන වලින්. ඊට පස්සේ පුතේ අනිත් එක තමයි මේවා ආකාර දෙකයි 70S සහ 80S. එතකොට 70S රයිබෝසෝම තියෙනවා ප්‍රාග්න්‍යෂ්ටික සෛලප්ලාස්මයේ බැක්ටීරියා සෛලවල. ඊට පස්සේ හරිත ලව්ව පංජරය තුල මයිටොකොන්ඩ්‍රියම් පූරකය තුලක් තියෙනවා.
හැබැයි 80S තියෙන ශූන්‍යාෂ්ටිකයේ වගේ විතරයි. ඒවා සයිලෝප්ලාස්මයේ තියෙනවට අපි කියනවා නිදහස් රයිබෝසෝම කියලා. අන්තප්ලාස්මීය ජාලිකත් එක්ක බැඳලා තියෙනවට කියනවා අපි බැඳුණු රයිබෝසෝම කියලා. මොනවද කාර්යය? ඕක තමයි වැදගත්ම. වැදගත් ඒ කියන්නේ කාර්යය තමයි සයිලෝප්ලාස්මීය ප්‍රෝටීන සංශ්ලේෂණය කරන්න දායක වෙනවා. අනිත් එක ආශයිකා තුල ගබඩා කිරීම සඳහා අවශ්‍ය ප්‍රෝටීන සංශ්ලේෂණය බැඳුණු රයිබෝසෝම මගින් ඒ කියන්නේ බැඳිලා තියෙන රයිබෝසෝම වලින් කරනවාය කියලා කියනවා. හරිද? හරි පුතේ. ඊළඟට අපි කතා කරන්න යන එක තමයි අන්තප්ලාස්මීය ජාලිකා. මොනවද? අන්තප්ලාස්මීය ජාලිකා. මොනවද මේවට අපි කියනවා ER. එහෙමත් නැත්නම් එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් කියලා. එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම්. මේ අන්තප්ලාස්මීය ජාලිකා කියන්නේ සයිලෝප්ලාස්මයේ න්‍යෂ්ටියේ පිටත පටලයත් එක්ක බැඳිලා සමහර විට සයිලෝප්ලාස්මා පටලය දක්වාම දිවෙන පැතලි මොනවද නාලාකාර ව්‍යුහයක්. එතකොට නිකන් හරියට සේලයින් බඩ වගේ සේලයින් බඩ චොප්ප කරලා වගේ. ඒකට අපි වැළුවොත් එහෙනම් පුතේ අපි ඉස්සෙල්ලා කතා කරා නේද? මෙන්න මේ විදිහට න්‍යෂ්ටි පටල තියෙනවා. ඒවා ඒකාකාරී නොවන විත්ති අපි කතා කරා. එතකොට මේ තියෙන න්‍යෂ්ටි පටලනේ. මේ තියෙන්නේ න්‍යෂ්ටි පටල. එහෙනම් මේ තියෙන්නේ න්‍යෂ්ටියේ මොකද්ද පිටත පටලය. හරිද? පිටත පටලය. මෙන්න මේ පිටත පටලයත් එක්ක මේගොල්ලෝ බැඳිලා මම නිකන් කඩේරි වලින් සමහර වෙලාවට යනවනේ මෙයා. එහෙනම් මේ විදිහට මෙන්න මෙහෙම අතිශයින් දඟර ගැහිච්ච ව්‍යුහයක් තමයි මෙන්න මේ කියන ER කියන්නේ. හරිද? ER කියන්නේ. මෙන්න මේ වගේ හැදිලා තියෙන ව්‍යුහයක්. හැබැයි මෙන්න මේ ER වර්ග දෙකකට බෙදෙනවා. හරිද? අන්තප්ලාස්මීය ජාලිකා. මෙන්න මේ ER මත හරිද? අපි ඉස්සෙල්ලා කතා කරපු රයිබෝසෝම පිහිටනවා නම් හරිද? මොනවද එහෙනම්? අපි ඉස්සෙල්ලා දැන් කතා කරපු රයිබෝසෝම. එහෙනම් මේ මොනවද තියෙන්නේ පුතේ? රයිබෝසෝම. අන්න ඒ රයිබෝසෝම සහිත ඒවට අපි කියනවා පුතේ නමක් අංක 1 RER. RER කියලා කියන්නේ රළු අන්තප්ලාස්මීය ජාලිකා. මොනවද? අපි කියනවා මේවට රළු අන්තප්ලාස්මීය හරිද? ජාලිකා. RER. Rough endoplasmic reticulum. මෙයාලගේ කියන්නේ පිටත පෘෂ්ඨය අත ගෑවොත් අත ගන්න ඉතින් අමාරුයි. එහෙම ගෑවොත් එයා රළු ස්වරූපයක් ගන්නවා. එතකොට ඒ විදිහට නැති මේ විදිහට සුමට පටලයක් තියෙන කට්ටියට අපි කියනවා අංක 2 SCR. මොනවද? සිනිදු අන්තප්ලාස්මීය ජාලිකා. හරිද? මොනවද නැත්නම් soft endoplasmic reticulum කියන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහට තියෙනවට තමයි පුතේ අපි කියන්නේ මොනවද? අන්තප්ලාස්මීය ජාලිකා කියලා. මේක සෛලයේ තියෙන වැදගත් සංඝටකයක්. එතකොට මෙන්න මේ විශේෂයෙන් වැදගත් වෙන්නේ RER සහ SCR වලින් කරන කෘත්‍යයන් එයාලා මොනවද කරන්නේ කියලා. අපි පුතේ මේවා සරලව එකින් එකට කතා කරමු. මොනවාද මේ වගේ කරන්නේ කියලා. ඒ කරන දේවල් අතරිනුත් ඕගොල්ලන්ට ඉතාමත් වැදගත් වෙන ඒවා ඕගොල්ලෝ මෙන්න මේ කොටස බලද්දී ඕගොල්ලන් ගාව තියෙන පොතක හයිලයිට් කරගන්න. ඒ කියන්නේ පුතේ සියලුම කරුණු හරි වැදගත් තමයි. නමුත් පුතේ ඕගොල්ලන්ගෙන් වැඩිපුරම එක්සෑම් එකේදී ඇහෙන කොටස් තියෙනවා. අන්න ඒ කොටස් ටික අනිවාර්යෙන් ඕගොල්ලෝ ලියාගත යුතුයි. හරිද? ඔන්න දැන් අපි මේ වගේ කාර්යයන් කතා කරන්න යන්නේ. එතකොට ඕගොල්ලෝ අවශ්‍ය දේවල් අනිවාර්යෙන් නෝට් කරගන්න. හරිද? නිකම් බලමු නේද? ඔයාලට තියෙනවනේ අර මහා වස්තුවක් සම්පත් පොත. ඒක අපි කරන්න එපායේ. බලන්න එන අන්තප්ලාස්මීය ජාලිකා. මොකද්ද? සයිටසෝලේ අන්තප්ලාස්මීය ජාලිකා කුහරයෙන් වෙන් කරන පැතලි හෝ නාලාකාර මඩි වලින් මේක හැදිලා තියෙනවා. ඉතින් මේක බලනකොට බාහිර න්‍යෂ්ටි පටලයටයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒකට අපි කිව්වා මේ ER වලට රයිබෝසෝම බැඳිලා තමයි RER බැඳෙන්නේ. ඉතින් රයිබෝසෝම මගින් සංශ්ලේෂිත ප්‍රෝටීන. ඒ කියන්නේ මේ වගේ මේ රයිබෝසෝම වලින් හදන ප්‍රෝටීන මේ වතුරට දානවා. අපි බලමු කාර්යයන් මොනවද කියලා. එකක් තමයි පුතේ. දැන් මේක අපි ඇඳුත් එහෙනම් මෙහෙමනේ තියෙන්නේ. මෙන්න තියෙනවා ER එක මේ කොටින් තියෙනවා රයිබෝසෝම එක. ඒ රයිබෝසෝම වලින් මොනවද දාන්නේ? ප්‍රෝටීනනේ. ඒ හදන ප්‍රෝටීන මේක ඇතුළට දාලා එක තැනකට අරයි යන්න පුළුවන්. හරිද? එහෙනම් බලන්න පළවෙනි එක තමයි රයිබෝසෝම මගින් සංශ්ලේෂිත ප්‍රෝටීන ER වලට දාලා ඒ වගේ හරහා අරයි යන්න පුළුවන්. ඊට පස්සේ ශ්‍රාවීය කෘත්‍යයන් සඳහා වැදගත් වන ග්ලයිකෝප්‍රෝටීන්. ඔන්න එක
වැදගත් එකක්. මොනවද? ශ්‍රාවය කරන්න අවශ්‍ය වෙන ග්ලයිකෝප්‍රෝටීන්. ඕක හොඳට හයිලයිට් කරන්න. හරිද? ඕවා අහනවා. ග්ලයිකෝප්‍රෝටීන් කියන එක හදනවා. හරි. අනිත් එක ග්ලයිකෝප්‍රෝටීන් පරිවහනය සඳහා සම්ප්‍රේෂක ආශයිකා. ඒ කියන්නේ පුතේ මේ වගේ මොනවද කරන්නේ? ග්ලයිකෝප්‍රෝටීන් දාලා අසුරපු ආශයිකා හදනවා එක තැනකින් ඉඳන් තව තැනකට ගෙනියන්න. අනිත් එක ශ්‍රාවයන් අවශ්‍ය ප්‍රදේශ සම්ප්‍රේෂණ ආශයිකා ගෙනහිලා දානවා. අනිත් එක මෙන්න මෙයාට තව නමක් කියනවා. ඒ තමයි පටල බලාගාර කියලා. ඇයි මේ පටල බලාගාර කියන්නේ? මෙන්න මෙයා පුතේ මොනවද කරන්නේ? ෆොස්ෆොලිපිඩ ප්‍රෝටීන සහ කාබෝහයිඩ්‍රේට් එකතු කරලා තමන්ගේම පටල වර්ධනය කරගන්නවා. ඒ නිසා මෙයාට පටල බලාගාර කියන අනවර්ථ නාමයක් තියෙනවා. ඊට පස්සේ එයාගේම පටල හදා ගන්න ඕන ෆොස්ෆොලිපිඩ හදනවා. හරිද? ෆොස්ෆොලිපිඩ හදනවා. එයාවම හදා ගන්න ඕන. එහෙනම් ඔය කිව්ව කරුණු අතරින් මේ තුන හරි වැදගත්. MCQ වල අහන්නම පුළුවන්. ඊට පස්සේ අපි යමු SCR වලට රයිබෝසෝම නැති ඒවා. රයිබෝසෝම නැති ඒවා. ඔන්න බලන්න. මොකද්ද? එකක් තමයි පුතේ මේක ස්ටෙරොයිඩ් හා ග්ලයිකොලිපිඩ සංශ්ලේෂණය. ඕකෙන් වැදගත්ම වෙන්නේ ග්ලයිකොලිපිඩ කියන එක. ඇයි පොඩ්ඩක් පැටලෙන්න පුළුවන් නේද? ඇයි මෙයා ග්ලයිකෝප්‍රෝටීන් මෙයා ග්ලයිකොලිපිඩ්ස් ඒවා සංශ්ලේෂණය කරනවා. අනිත් එක කාබෝහයිඩ්‍රේට පරිවෘත්තීය. හරි කාබෝහයිඩ්‍රේට පරිවෘත්තීය. අනිත් එක පුතේ සෛලේ පුරාවටම පරිවහනය කරන්න ඕන සම්ප්‍රේෂකා හදනවා. අනිත් එක තමයි විෂහරණය. ඕක හරි වැදගත් කාරණයක්. හරිද? විෂහරණය. ඔයාලා අහලා තියෙනව නේද? දැන් අපි වහ කෑවොත් කොහොමද ඉතින් විෂහරණය කරන්න ඕනේ? එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් පුතේ මේක කෙමිස්ට්‍රි පාර්ට් එකක් නොට බයොලොජි. ඕකේ? බයොලොජි වලට සම්බන්ධයි. අපි එතිල් ඇල්කොහොල් ගන්නෙ. එතිල්. එතකොට පුතේ එතිල් වල වාෂ්පාංකයට වඩා අඩු වාෂ්පාංකයක තියෙන්නේ. වාෂ්ප කියන අපි කියනවා මොකද්ද මේ තාපාංකය කියලා නේද? වාෂ්ප නෙමෙයි. තාපාංකයට වඩා අඩු වගේකදී තමයි මෙතිල් එක්ස්ට්‍රැක්ට් වෙන්නේ. හැබැයි මෙතිල් කියන්නේ නියුරොටොක්සික් එකක්. එතකොට මෙතිල් වගේ විෂ අපි කියන්නේ අපි ඇලේසුදා ගහද්දි නැත්නම් නිල් කුරුමුට්ට ගහද්දි ඔන්න ඔය මෙතිල් ගිහිල්ලා ඒකේ තියෙන විෂ ප්‍රධාන වශයෙන් හරණය කරන්න අපේ තියෙන අක්මාවේ SCR වලින්. අන්න එහෙම වුණාම කාලයත් එක්ක ඕගොල්ලෝ අහලා ඇති අක්මා ප්‍රධානත අක්මාව එන්ලාර්ජ් වෙනවා නේද? liver enlarge වෙනවා. හැදෙනවා සිරෝසිස් කියලා රෝගයක්. එහෙනම් ඒ ක්‍රියාවලිය කියන්නේ SCR. නමුත් ඒක අපිට හොඳ දෙයක් නෙමෙයිනේ. එහෙනම් ඒ විෂහරණය නිසා ඒක ආක්‍රමික වෙන්න පුළුවන්. එහෙනම් SCR වලින් විෂහරණය. අනිත් එක කැල්සියම් ධන දෙක ආයනය සංචිත කරනවා. හරිද? ආයන සංචිතය. දැන් මේක ප්‍රධාන වශයෙන් වෙන්නේ පුතේ කංකාල පේශිවල. කංකාල පේශි. දැන් අපි කතා කරන්නේ නැහැ. මේක පස්වෙනි පාඩමේ අවසාන. හරිද? සරපණ සූත්‍රිකාවාදයේදී අපි කතා කරන එක. මෙන්න මේ SCR වල තැන්පත් කරගන්න කැල්සියම් ධන දෙක ආයනය අපි මොනවද මේ? අපි මේ අත දිගාරිනවා නේද? සංකෝචනය කරනවා දිගාරිනවා. නේ? අපි අන්නේ ක්‍රියාදාමය කරන්න සරලව මම මේ කිව්වේ මේ කැල්සියම් ධන දෙක ඕනේ. ඒව තැන්පත් කරගන්න මෙන්න මේ SCR වලින්. හරිද? එහෙනම් ඔන්න අපි ඒ ගැන කතා කරා. හරි. ඊළඟ ඉන්ද්‍රියක ආකාරය තමයි පුතේ ගොල්ගි සංකීර්ණ. හරිද? ගොල්ගි සංකීර්ණය නැත්නම් අපි කියනවා ගොල්ගි කම්ප්ලෙක්ස් කියලා නේද? ගොල්ගි සංකීර්ණය. දැන් මේක පුතේ එකතුවක්. ඇත්තටම මේ ගොල්ගි සංකීර්ණය කියන එක හැදෙන්නේ මම පැත්තකින් අඳින්නම් ගොල්ගි දේහ වලින්. ගොල්ගි දේහයක් කියලා කියන්නේ පැතලි තැටි වැනි ආශයිකා. ඔයාලගේ ඔය බත් කන්න දෙන පිඟාන කියලා හිතන්නකෝ ඒ වගේ. එහෙනම් පැතලි තැටි වැනි ආශයිකා හැබැයි මෙහෙම දෙකලවර විස්තරණය වෙලා තියෙනවා. මේ වගේ එකට අපි කියනවා ගොල්ගි දේහයක් කියලා. ගොල්ගි දේහයක් එකක්. හරිද? එකක්. හොඳට මතක තියාගන්න. එතකොට ඒ වගේ පිගන් සෙට් එකක් එක උඩ ඇතුළුවා කියලා හිතන්නකෝ. එහෙනම් මේ වගේ ඒවා මම මේ හරි සරල රූප සටහනක් අඳින්නේ. මෙන්න මේ වගේ ඒවා විශාල ප්‍රමාණයක් මෙන්න මේ විදිහට එක මතයක. හරිද? එක මතයක පිහිටීමෙන් තමයි පුතේ මේ ගොල්ගි සංකීර්ණය කියන ව්‍යුහය හැදෙන්නේ. මොකද්ද? ගොල්ගි සංකීර්ණය කියන ව්‍යුහය සාමාන්‍යයෙන් හැදෙන්නේ. එහෙනම් මේ සියල්ලගේම එකතුවට තමයි අපි කියන්නේ ගොල්ගි කම්ප්ලෙක්ස්. එහෙමත් නැත්නම් ගොල්ගි සංකීර්ණය කියලා. හරිද? ගොල්ගි සංකීර්ණය. එතකොට පුතේ මෙන්න මේ ගොල්ගි සංකීර්ණයේ තියෙනවා මුහුණක් දෙකක්. එකක් තමයි සිස් මුහුණත, අනිත් එක තමයි ට්‍රාන්ස් මුහුණත. හරිද? සිස් සහ ට්‍රාන්ස් මුහුණත. එහෙනම් බලන්න. මෙන්න මේ ඇතුළු පැත්තට තියෙන එකට අපි කියනවා සිස් මුහුණත කියලා. හරිද? සිස් මුහුණත.
මේක පිහිටන්නේ ඇතුළතට. හරිද? ඇතුළතට. ඊට පස්සේ මෙන්න මේ පිටින් තියෙන එකට අපි කියනවා ට්‍රාන්ස් මුහුණත කියලා. හරිද? ට්‍රාන්ස් මුහුණත. ඒක සාමාන්‍යයෙන් තියෙන්නේ පුතේ පිටත දිශාවට. පිටත දිශාවට. එතකොට මෙන්න මේකෙදි වෙන්නේ ඇත්තටම මේකෙදි වෙන්නේ අර වගේ ඉඳන්ගෙන ඒවා අරගෙන අපි කියන ඒවට සංක්‍රාමී ආශයිකා කියලා. ඒ ආශයිකා මේක තුලට බඳගෙන මෙන්න මේකෙන් විකරණය කරනවා. හරිද? විශේෂයෙන්ම පුතේ ප්‍රෝටීන් වගේ දෙයක් ආවොත් එහෙම මෙන්න මෙයා හදනවා මොනවද දන්නවද? ඔන්න ඕක හරි වැදගත් කාරණයක්. ඔය කොහොමද ඔක වෙන්නේ කියලා. ඔන්න අද බලගන්න. ප්‍රෝටීන් වලට මෙයාට පුළුවන් කාබෝහයිඩ්‍රේට් බඳින්න. කාබෝහයිඩ්‍රේට් එකතු කරන්න. එහෙම කරලා යා හදනවා මේ කාබෝහයිඩ්‍රේට් කියන එකට අපි කියනවා ග්ලයිකෝ කියලා. හරිද? ග්ලයිකෝ කියලා. එහෙනම් ග්ලයිකෝ ප්‍රෝටීන් හැදෙනවා. හරිද? ග්ලයිකෝ ප්‍රෝටීන් හැදෙනවා. අනිත් එක තමයි පුතේ ලිපිඩ වලටත් පුළුවන් මෙන්න මේ කාබෝහයිඩ්‍රේට් ජෝඩු කරන්න. ග්ලයිකෝ කෑල්ල. ඒ නිසා එතනදී ග්ලයිකෝ ලිපිඩ හදනවා. මේ විදිහට වෙනස් කරලා යා මොකද කරන්නේ? ශ්‍රාවී එහෙම නැත්නම් පරිවහන ආශයිකා විදියට පිටතට ලබා දෙනවා. ඒ දෙන්න මොනවාද? පරිවහන ආශයිකා. ඒවා හදපු තැන ඉඳන් තව තැනකට ගෙනියන එකයි කරන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට තමයි මේකේ සාමාන්‍ය කෘත්‍යය වෙන්නේ. ඊට අමතරව තව හරි වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි පුතේ මෙන්න මේ විස්තරණය වෙච්ච දෙකලවරවල් තියෙනවානේ. ඒ විස්තරණය වෙච්ච දෙකලවරවල් වලින් එයාට තව එකක් හදන්න පුළුවන්. ඒ තමයි පුතේ මොනවද? හරියටම කිව්වොත් මේ විදිහට ලයිසෝසයිම මොනවද හදන්න පුළුවන්? ලයිසෝසයිම. අපි ඉස්සරහට කතා කරනවා මේ මොනවද කියලා. ලයිසෝසයිම කියන ව්‍යුහමයා හදනවා. හරිද? ලයිසෝසයිම හදනවා. එහෙනම් මම හිතන්නේ සරලව ඕගොල්ලන්ට මෙන්න මේක තේරුණා. අපි බලමු එහෙනම් මොනවද මේගොල්ලන් කියන්නේ කියලා නේද? ඔන්න බලන්න. ඔන්න බලන්න. ගොල්ගි සංකීර්ණය කියන්නේ පැතලි ආශයිකා හෝ මඩල ගුණයක්. මම කිව්වේ නේද? පැතලි තැටි වගේ ආශයිකා සෙට් එකක්. පිටත සහ ඇතුළත පෘෂ්ඨයේ තියෙනවා. ඇතුළත එකට අපි සිස් මුහුණත කියනවා. පිටත එකට අපි කියනවා ට්‍රාන්ස් මුහුණත කියලා. හරිද? ඊට පස්සේ පිටත පෘෂ්ඨයේ තියෙන ER වලට ආසන්නයෙන් ඒ ER වල සිට පෙනෙන ආශයිකා ලබා ගන්න. ඊට පස්සේ ඇතුළත පෘෂ්ඨයේ ශ්‍රාවී ආශයිකා නිපදවා එම පෘෂ්ඨයෙන් ගලවලා දානවා. හරිද? එතකොට හොඳට මතක තියාගන්න මේගොල්ලෝ අහන හොඳ කතාවක්. ශ්‍රාවී සෛලවල ශ්‍රාවී සෛල කියන්නේ මොනවද? මේ අපේ තියෙන අපිචර්මී සෛලද නෑ. ඊට සාපේක්ෂව කොහෙද? අපේ මේ නාසයේ නේද? ශ්ලේෂ්ම වල ශ්‍රාවී සෛල. ඊට පස්සේ ආහාර මාර්ග නාලයේ යෝනි මාර්ගයේ නේ. අන්න ඒ වගේ ශ්‍රාවී සෛල තියෙන සෛල වල වැඩිපුරම තියෙන සෛලේන්ද්‍රික ආකාරය මොකක්ද කියලා ඔතක හයිලයිට් කරගන්න. හරිද? මෙන්න මේ කියන ගොල්ගි කොම්ප්ලෙක්ස්. හරිද? ගොල්ගි සංකීර්ණය. එහෙනම් කෘත්‍ය කාර්යය තමයි ද්‍රව්‍ය එක්රස් කිරීම, ඇසුරුම් කිරීම සහ බෙදා හැරීම එකක්. අනිත් ඒවා නේද? ග්ලයිකෝලිපිඩ සහ ග්ලයිකෝප්‍රෝටීන හදන විදිය. මම මේකේ වෙන්නේ කොහොමද කියලා කිව්වා. අනිත් එක සෙලියුලෝස් හා පෙක්ටින් වැනි සෛල බිත්ති සංඝටක හදන එක. හරිද? ඊට පස්සේ තව එකක් තමයි මොනවද? ලයිසෝසයිම හදන එක. හරි. ඊට පස්සේ ඔන්න ඔය ටික එහෙනම් මෙන්න මේ ගොල්ගි සංකීර්ණය කියන ව්‍යුහය තුලින් සිද්ධ වෙනවා. හරි. ඊළඟට අපි කතා කරන්න යන්නේ පුතේ ලයිසෝසයිම ගැන. දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ නේද? ලයිසෝසයිම. දැන් මම හිතන්නේ ඒක දැක්කහම ඔයගොල්ලන්ට මතකයි මේක කොහොමද හැදෙන්නේ කියලා. අර ගොල්ගි දේහවල විස්තරණය වෙච්ච දෙකලවරින් පැන නගින එක. මෙන්න මෙහෙම හැදෙන මේක ඒක පටල ඉන්ද්‍රිකාවක්. ඒ කියන්නේ මෙහෙම ආශයිකාවක් තියෙන්නේ. මෙන්න මේකේ තුන තියෙනවා මොකද්ද? පටලයේ තියෙනවා. මේ පටලයේ ඇතුලේ තියෙනවා මොනවද පුතේ? ජල විච්ඡේදක එන්සයිම. මොනවද තියෙන්නේ? ජල විච්ඡේදක. ඒ කියන්නේ දෙයක් කඩනවා කියන එක නේද? එහෙනම් බලන්න පුතේ ජල විච්ඡේදක එන්සයිම තියෙනවා. ජල විච්ඡේදක එන්සයිම. සාමාන්‍යයෙන් මේකේ තියෙන්නේ ද්‍රවමය පූරකයක් විදිහට. ඒ කියන්නේ ද්‍රව තත්ත්වයෙන් තමයි ඔය ජල විච්ඡේදක එන්සයිම තියෙන්නේ. ඕවා කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන සහ න්‍යෂ්ටික අම්ල වගේ දේවල් කඩලා දාන්න, විච්ඡේදනය කරන්න දායක වන එන්සයිම්. එතකොට පුතේ මේ ලයිසෝසයිම වල විශේෂිත කෘත්‍යයන් කිහිපයක් තියෙනවා. හරිද? විශේෂිත කෘත්‍යයන් කිහිපයක් තියෙනවා. බලන්න එකක් තමයි මෙයාට පුළුවන් භක්ෂක සෛලතාවය. අපි ඒව ටිකක් පැහැදිලි කරගමුකෝ නේද? ඕගොල්ලන්ගේ වැඩි කියන්නේ නැහැ. නමුත් මම සරලව කියලා දෙන්නම්. එකක් මම නිකන් වචනේ විතරක් භාවිතා කරන්නම්. භක්ෂක සෛලතාවය. හරිද? භක්ෂක සෛලතාවය. ඔය කියන එකේ තේරුම තමයි පුතේ මේක තියෙන්නේ සෛල ඇතුලේනේ. එහෙනම් මෙහෙම සෛලය තියෙනවා.
හරිද? දැන් මම මේ හැම අවස්ථාවකම සෛලය නිරූපණය කරනවා. සෛලය මෙන්න තියෙනවා ලයිසෝසයිම. හරිද? මේ තියෙන ලයිසෝසයිම. එතකොට කවුරු හරි එක්කෙනෙක්ව මෙහෙම පිටේ ඉඳන් ඇතුළට මෙහෙම කණ්ඩ පුළුවන්. ඒ කියන්නේ ඇතුළට දාගන්න පුළුවන්. හරිද? දැන් බලන්න මෙයා වුණ ඇතුළට මෙහෙම කරලා ගත්තා. ඒක තමයි භක්ෂක සෛලතාවය කියන්නේ. ඒ ගන්න කෙනාව ඊට පස්සේ කරන්නේ මෙයාගේ තියෙන එන්සයිම මෙහෙම පිටතට දාලා ජීර්ණය කරනවා. ජීර්ණය කරනවා. ඔන්න එක විදියක් එයාලා විනාශ කරනවා. අංක 2 බලන්න හරිද? මේ මෙයාලා කෘත්‍යයන් කියන්නේ. අංක 2 තමයි බහිස්සෛලීයතාවය. හරිද? බහිස්සෛලීයතාවය. බහිස්සෛලීය නේද? තාවය. ඕකෙන් වෙන්නේ සෛලය ඇතුලේ ලයිසෝසෝම තිබිලා මේකෙන් පිටතට එක එක දේවල් ගියා කියන්නකො. මෙයා මේකේ තියෙන එන්සයිම ටික පිටත තියෙන ඒවට දාලා අන්න එයාව විනාශ කරනවා. බහිස්සෛලීයතාවය. ඊට පස්සේ අපි බලමු අංක කීයද 3. තුන්වෙනි එක. තුන්වෙනි එකට අපි කියනවා පුතේ මොකක් කියලාද? මේ ගෙවි ගිය ඉන්ද්‍රියකා ජීර්ණය. හරිද? ඉන්ද්‍රියකා ජීර්ණය කරනවා. දැන් ඕක කොහොමද වෙන්නේ? ඉන්ද්‍රියකා ජීර්ණය. දැන් ඔය වයසක ආච්චි අම්මලා හැම ඕගොල්ලන් ඉද්දි කියනවා නේද? අතපය රිදෙනවා අනේ වැඩක් නැහැ මේ දොස්තර මහත්තයාගේ ලිහිත් ඒක පුච්චර බවත් හොඳ වෙන්නේ නැහැ කියලා. අනේ පුතේ මෙහෙමයි. ඕනම මැෂින් එකක් උනත් බලන්නකෝ වැඩ කරලා ඒක නේද? එක්ස්පයර් ඩේට් වලට ලං වෙනවනේ. එතකොට පුතේ ආච්චි අම්මලාගේ සමහරක් සෛල වර්ග ආය හැදුනට පස්සේ යාලගේ අර අවශ්‍ය සාධක ඔක්සිජන් සැපයුම ඊට පස්සේ යාලගේ පෝෂක ප්‍රමාණය වගේ දේවල් අඩාල නිසා සෛල ඉක්මනට හැදෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ සෛල ඉන්ද්‍රියකා හැම වයසට ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඔය ඉන්ද්‍රියකා අපෙත් එහෙම ඉන්ද්‍රියකා වයසට යනවා. නමුත් අර ළඟ ඉතින් හැදෙන්නේ හරි අමාරුයි. මේක ඒගොල්ලන්ගේ වේදනාව සමනය වෙන්නේ නැති. එතකොට මෙන්න මේ ඉන්ද්‍රියකා වෙන්නේ මොකද? මේක ඇතුළෙම තියෙනවා කල්ලිකුත් වෙච්ච ඉන්ද්‍රියකා. මේකල කරන්නේ මෙන්න මේකේ තියෙන එන්සයිම දාලා මේ ඉන්ද්‍රියකා ටික මොනවා කරලා දානවා? ජීර්ණය කරලා දානවා. හරි. අනිත් එක තමයි මරුම වැඩි. ඕගොල්ලෝ දන්නවනේ සියදි විහාර කර ගැනීම. එහෙනම් මේකෙදි වෙන්නේ සංජීර්ණය. හරිද? සංජීර්ණය. ඔන්න බලන්න මම මේක ටිකක් ආදේශ කරනවා ගන්නත් සියදි විහාරීකරණය වගේ. ඒ කියන්නේ සෛලයක් එක්ස්පයර් වෙනවනේ. කල්ලිකුත් වුණාම වෙන්නේ පුතේ සෛලයේ මේ විදිහට තියෙනවා. ලයිසෝසයිමේ මගින් මොකද කරන්නේ? එන්සයිම පිටට දානවා. එතකොට මෙන්න මේ සෛලය පුපුරලා ගිහිල්ලා සෛලය මැරෙනවා. මම හිතන්නේ ඉතාමත් හොඳට තේරෙන්නේ නැති ලයිසෝසයිම වලින් මොනවද එහෙනම් වෙන්නේ කියන එක. බලන්න මොකද්ද? ලයිසෝසයිම කියන්නේ ජීර්ණයට දායක වන ඒක පටලයි. පටල එකයිනේ. පටල ආශයිකාවක් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන සහ ලිපිඩ. ඒ වගේම නියුක්ලික් අම්ල බිඳහෙලන්න දායක වන ජල විච්ඡේදක එන්සයිමේ තියෙන එක ද්‍රව විදිහට තමයි තියෙන්නේ. එතකොට පුතේ මේ වගේ කෘත්‍ය ඔන්න බලාගන්න. පළවෙනි එක භක්ෂක සෛලතාවය මගින් ලබාගත් ආහාරාංශ ජීර්ණය කරනවා. අනිත් එක බහිස්සෛලීයතාවය මගින් ශේෂක ද්‍රව්‍ය සෛලයෙන් පිටතට පරිවහනය කරනවා. සහ ඒවා සමහරක් වෙලාවට එළියට දාලා විනාශ කරන්නත් පුළුවන්. අනිත් එක සෛලයේ ගෙවි ගිය ඉන්ද්‍රියකා ජීර්ණය කරනවා. අනිත් එක මොකද්ද වෙන්නේ? කල්ලිකුත් වෙච්ච සෛල සංජීර්ණය එහෙම නැත්නම් ඇතුලේ පුපුරලා ගිහිල්ලා ඒගොල්ලන් විනාශ වෙලා යනවා. ඔක තමයි එනම් ලයිසෝසයිම ගැන අපි කෙටියෙන් ඉගෙන ගන්න. හරි. ඊට පස්සේ පුතේ අපි ආය කතා කරන්න යන්නේ මේවට අපි ඉස්සර කියන ශ්වේත ලව කියලා. මේ ශාක සෛලවල සහ සත්ත්ව සෛලවල හම්බ වෙන ලයිසෝසයිම වගේම ආශයිකා වර්ගයක්. අපි මුලින්ම කතා කරමු මෙන්න මේ පෙරොක්සිසෝම. හරිද? පෙරොක්සිසෝම. පෙරොක්සිසෝම කියලා කියන්නේ ශාක සෛලවල තියෙන්නත් පුළුවන් සත්ත්ව සෛලවල තියෙන්නත් පුළුවන් දෙයක්. දෙකේම තියෙනවා. එතකොට පෙරොක්සිසෝම කියලා කියන්නේ පුතේ අර විදිහටම ප්ලාස්මා පටලයේ ව්‍යුහයට සමාන පටලයක් තියෙන එකක්. එහෙනම් මෙන්න තියෙනවා පටලය. ඒක පටල ඉන්ද්‍රියකාවක් නේද? ඒක පටල ඉන්ද්‍රියකාවක්. එය තුනක් තියෙනවා මොනවද? ඔක්සිකාරක. ඔබ හාරක නෙමෙයි ඔක්සිකාරක එන්සයිම. ඒ ඔක්සිකාරක එන්සයිම හැබැයි වලට හරියට කියලා නැහැ. තියෙන්නේ පුතේ ස්පටිකයක් වගේ. හරිද? ස්පටිකයක් වගේ. එතකොට බලන්න මෙන්න මේ ස්පටික ස්වරූපයෙන් තියෙනවා මොනවද? ඔක්සිකාරක එන්සයිම. ඔක්සිකාරක එන්සයිම. දැන් අපේ ළමයින්ට ඔබ කිව්ව ගමන් අපේ ළමයි හිතනවා ඔක්සිකාරක එන්සයිම කියලා දැන් ස්පටික වගේ කියනවා ගමන් මුන් හිතනවා ලුණු කැට වගේ කියලා. එහෙම නෙවෙයි. ස්පටික ස්වරූපය කියන්නේ දැන් ඔබ කියන්න උදාහරණයක් තියෙනවා. කියන්න බැරි හින්දා මම නිකන් ඉන්න. මේක හරියට නිකන් ඕගොල්ලෝ මේ මී කිරිවල අර උඩ තියෙන චුට්ටි කැට වගේ නිකන් ක්‍රීමි ගතියට අන්න ඒ සයිස් එකට වගේ තියෙන්නේ. ඉක්මනට කාම උෂ්ණත්වයට આવොත් දිය වෙන සයිස් එකට වගේ සාමාන්‍ය කියන්නේ දිය වෙන්නත් පුළුවන් ආකාරයකට තියෙන චූටි ස්පටික ආකාරයක් තියෙන එක. ඔක්සිකාරක එන්සයිම්.
උදාහරණයක් විදිහට මේකේ තියෙන එක ඔක්සිකාරක එන්සයිම් එකක් තමයි කැටලේස් කියන්නේ. හරිද? කැටලේස්. මෙන්න මේ කැටලේස් හරිම හොඳ එකක්. ඒකට හේතුව තමයි අපේ ස්වායු ශ්වසනය නේද? අපි දන්නවනේ අපි ඔක්සිජන් අරන් කරන්නේ කියලා. ස්වායු ශ්වසනයේදී හැදෙන සංයෝගයක් H2O2 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. මේක විෂක්. ඇත්තටම මේක විෂක්. ඒ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන එක H2O2 කියන එක මෙන්න මේ කියන කැටලේස් වලින් හරිද? කැටලේස් කැටලේස් නෙමෙයි කැටලේස් වලින් ජලය සහ ඔක්සිජන් බවට බෙදෙනවා. මේක තමයි මේක ඇත්තටම වැදගත්ම දේ අහන එක. එහෙනම් බලන්න අපි නේද මේක ගැන කතා කරොත් එහෙම පෙරොක්සිසෝම කියලා කියන්නේ මොකද්ද පුතේ? ශාක සහ සත්වසෛල කියන දෙකොට්ටාශයටම තියෙන ඒක පටල ඉන්ද්‍රිකාවක් එහි මැද ඔක්සිකාරක එන්සයිම තියෙනවා. එහෙනම් බලන්න මෙන්න මෙයාගේ කෘත්‍යය තමයි පළවෙනි එක පෙරොක්සයිඩ් වල විෂහරණය. දැන් අපි කියමු හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කැටලේස් වලින් ජලය සහ ඔක්සිජන් වලට කඩනවා. අනිත් එක ශාකවල ප්‍රභාසසනයේට. ඔය ශාකවල සිද්ධ වෙනවා ප්‍රභාසසනය කියලා කතාවක්. අපි ඊළඟ පියවරවලදී කතා කරනවා. ඒ ප්‍රභාසසනයට දායක වෙනවා මයිටොකොන්ඩ්‍රියා හරිතලව ඊට අමතරව මෙන්න මේ පෙරොක්සිසෝම. එහෙනම් ඒකට දායක වෙනවා. අනිත් එක මූලකේශවල නයිට්‍රජන් පරිවෘතිය. අපි දන්නවා පුතේ සාමාන්‍යයෙන් වායුගෝලයේ 78%ක් වට බයොලොජි විෂය ධාරාවේ දැන් කියනවා 80%ක් විතර නයිට්‍රජන් තියෙනවා. නයිට්‍රජන් තිබවට ඍජුවම නයිට්‍රජන් ගන්න යාන්ත්‍රණයක් ශාක වලටවත් සත්තුන්ටවත් නැහැ. හැබැයි බැක්ටීරියා වලට පුළුවන් සමහර බැක්ටීරියා. එතකොට මේ බැක්ටීරියා මගින් ලබා ගන්නා නයිට්‍රජන් පසේ තියෙන ශාක වලට ප්‍රයෝජ්‍ය කරන්න පුළුවන් ආකාර තමයි ඇමෝනියම් සහ නයිට්‍රේට්. ඒ වගේ ධාතු විභවයට පත් කරපුවාම මූලකේශවල තියෙන නයිට්‍රජන් පරිවෘතියට මෙන්න මේ පෙරොක්සිසෝම දායක වෙනවායි කියලා කියනවා. හරි. ඊට පස්සේ මම තවත් මෙවැනිම ආකාරයක් කියන්නම්. ඒ තමයි පුතේ ග්ලයොක්සිසෝම. දැන් මේ පෙරොක්සිසෝමනේ. අනිත් එක තමයි ග්ලයොක්සිසෝම. හරිද? ග්ලයොක්සිසෝම කියලා කියන්නේ මේ විදිහට පටලයක් තියෙන හරිද? පටලයක් තියෙන ව්‍යුහයක්. මේ විදිහට පටලයක් තියෙනවා එන්සයිම් තියෙනවා. හරිද? පටලයේ තියෙනවා එන්සයිම් තියෙනවා. ඒක පටල එකක්. හැබැයි මේක තියෙන්නේ ශාකවල විතරයි. සත්තුන්ගේ නෑ. ඔන්න ශාකවල විතරක් තියෙන ව්‍යුහයක්. දැන් මේකෙන් මොකක්ද කරන්නේ කියලා අපිට කියලා දීලා තියෙනවා. ඒ තමයි විශේෂ පෙරොක්සිසෝම් වර්ගයක්. මේක ශාක සෛලවල මේදය ගබඩා කරලා ඒවා සීනි අම්ල බවට පත් කරනවලු. බලන්නකෝ. ඔන්න ඕක හැබැයි එක්සෑම් එකේදී අහන විදිහ ටිකක් වෙනස් වෙන්නත් පුළුවන්. ගබඩා කරපු මේද මොනවා බවට පත් වෙනවද? සීනි අම්ල. ඔන්න ඕක මෙහෙම කියන්නත් පුළුවන්. මේද කියන්නේ මොකක්ද? ගබඩා කරපු එකට මම දාන්න සංචිත ලිපිඩ කියලා. හරිද? සංචිත ලිපිඩ. සීනි අම්ල කියන්නේ කාබෝහයිඩ්‍රේටයක්. හරිද? කාබෝහයිඩ්‍රේට. එහෙනම් මට මේක ඔයගොල්ලෝ පාඩම් කරද්දී ඕක ලියා ගන්න. ඔය විදිහට කෘත්‍ය ඇහුවොත් එහෙම හරිද? දැන් ඔයාලා දන්නේ මේද සීනි අම්ල කරනවා කියලා. හැබැයි මෙහෙම ඇහුවොත් එහෙම ශාක සෛලවල සංචිත ලිපිඩ කාබෝහයිඩ්‍රේට බවට පරිවර්තනය කරේ කියලා ඔයගොල්ලෝ වැරදි කියලා හිතනවා නෑනේ පුතා. ඉතින් මේද කියන්නේ ලිපිඩයක්, සීනි අම්ල කියන්නේ කාබෝහයිඩ්‍රේටයක්. ඒ නිසා අනිවාර්යෙන් ඔයගොල්ලෝ ලියා ගන්නේ නම් මේ වචනේ තමයි වැඩිපුරම අහන්නේ. ග්ලයොක්සිසෝම වලින් ශාක සෛලවල සංචිත ලිපිඩ කාබෝහයිඩ්‍රේට බවට පරිවර්තනය කරයි කියන්නේ. හරිද? ඕකේ.